හැමෝටම සුබ දවසක්. අද ඔයගොල්ලෝ එකතු වෙන්නේ අපේ DBMS question set එකේ 17 වෙනි question set එකත් එක්ක. හරි අපි එහෙනම් වැඩේට යමු. හරි ඔයගොල්ලන්ට මතක ඇති මම 16 වෙනි question එකේදී කිව්වා අපේ main question එක වෙන්නේ මෙන්න මේ තියෙන මේ question එක කියලා. ඒක මම 16 එකේදී විස්තර කරලා ඔයගොල්ලන්ට මතක ඇති. හරි ඔයගොල්ලන්ට දැන් මේක බලන්න පුළුවන් මේ විදිහට මෙතන. හරි මම මේක ගැන සරලව ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඕනනම් ආයෙ පැහැදිලි කරන්නම්. කලබල ජෝනි 11 කියන පාසලේ වාර විභාග ලකුණු සඳහන් කරන්න මෙච්චර කාලයක් පොත්වල. ඒක නිසා ඒ වගේ එක්සෑම් ලකුණු පරීක්ෂා කරද්දී සෑහෙන වෙලාවක් යනවා. ඒක නිසා මේ ප්‍රින්සිපල් තීරණ කරලා තියෙනවා මේ පාසලේ මේ ඔක්කොම එක්සෑම් රිපෝට් ටික කම්පියුටරයිස් කරන්න. ඒ කියන්නේ කම්පියුටර් සිස්ටම් එකට දාන්න. ඒක බාර දීලා තියෙනවලු AI software එකට. AI soft කියන software company එකට. ඒ සඳහා තෝරගෙන තියෙනවලු 11 ශ්‍රේණිය. ඔබ AI soft කියන company එකේ senior software engineer විදිහට කටයුතු කරනවලු. ඊට පස්සේ අපේ ටීම් එක පැවරලා තියෙන්නේ database එක create කරන එකයි SQL query ලියන එකයි කියලා. හරි. මේ විදිහට තමයි මේකේ සරලව පැහැදිලි කරොත් ඔයගලන්ට වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ බලන්න කියලා 16 වෙනි question එකේ වීඩියෝ එක. හරි අපි යන් එහෙනම් අපේ අද ප්‍රශ්නේ 17 වෙනි ප්‍රශ්නෙට. හරි මේ තියෙන question set එක 17. අපි බලමු මොකක්ද ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ කියලා. What is the relationship between student and subject? Can this relationship be in databases? හරි එතන මේ question එක අහලා තියෙන්නේ subject එකයි student අතර තියෙන සම්බන්ධතාවය කුමක්ද? ඊට පස්සේ මේ සම්බන්ධතාවය database අතර තිබිය හැකිද කියලා අහලා තියෙනවා. හරි අපි බලමු කොහොමද මේකට උත්තරේ ගන්න කියලා. අපි යනවා workbench එකට. හරි මේ තියෙන workbench එක. හරි අපි හිතමු student එකයි subject එකයි අතර තියෙන සම්බන්ධතාවය. මම මේ table එක වෙන් කරලා ගන්නවා ළඟට. දැන් ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත් සබ්ජෙක්ට් කිහිපයක් කරනවා. ඒ වගේම එක සබ්ජෙක්ට් එකක් ගත්තොත් ඒකට ස්ටුඩන්ට්ලා කිහිප දෙනෙක්ව ඊට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒක නිසා මේ දෙක අතර අපිට 1 to 1 වත් 1 to many වත් රිලේෂන්ෂිප් පාවිච්චි කරන්න බෑ. ඒක නිසා මේ දෙක අතර අපිට many to many රිලේෂන්ෂිප් එකට යන්න වෙනවා. හරි. many to many රිලේෂන්ෂිප් එකක් සාමාන්‍ය database එක පවතින්න බෑ. ඒක නිසා many to many එක අපිට කන්වර්ට් කරගන්න නම් 1 to many දෙකකට. එහෙම කන්වර්ට් වෙද්දී තව අතරමැදි ටේබල් එකක් ඇති වෙනවා. ඒකට කියනවා has relationship එකක් කියලා. හරි. ඒතර අපි ඉස්සෙල්ලාම අපේ පළවෙනි ටාස්ක් එකෙන් අහලා තිබ්බේ ස්ටුඩන්ට් එකයි සබ්ජෙක්ට් එකයි අතර කෙලින්ම රිලේෂන්ෂිප් එකක් හදන්න පුළුවන්ද කියලා. ඒතර ඒකට උත්තරය තමයි එහෙම රිලේෂන්ෂිප් එකක් හදන්න බෑ. හරි. අපි යම් බලන්න අපේ ඊළඟ ටාස්ක් එක මොකක්ද කියලා. create a relationship between student and subject. හරි අපිට දැන් කියනවා ස්ටුඩන්ට් එකයි සබ්ජෙක්ට් එකයි අතර රිලේෂන්ෂිප් එකක් හදන්න ඕනේ. හරි. ඔයගොල්ලන්ට කලින් කිව්වනේ men to men රිලේෂන්ෂිප් එකක් තමයි මේ දෙක අතර හදන්න වෙන්නේ කියලා. අපි ඒකින්ද men to men රිලේෂන්ෂිප් එකක් හදන්න ඕන. හරි. මම යනවා මෙතන men to men එකේ icon එකට. මේ තියෙන men to men icon එක මම මේක ටික් කරන එකපාර. හරි. ඊට පස්සේ මම මේක සබ්ජෙක්ට් එකයි ස්ටුඩන්ට් එක අතර අපි ටේබල් දෙක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ තමයි අපේ men to men රිලේෂන්ෂිප් එක හැදෙන්නේ. මම කලින් කිව්ව විදිහට මේක කන්වර්ට් කරලා හැදෙන්න ඕගලන්ට බලන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට පේනවා මෙතන subject has student කියලා men to men relationship එකක් හැදුනා. එතකොට මේ කියන්නේ එක විෂයකට ස්ටුඩන්ට් කෙනෙක් වගේ තමයි හැදෙන්නේ. මේ දෙක මාරු වෙන්න පුළුවන්. ඒක නිසා මම මේක ගැන වැඩි කියන්නේ නැහැ. මොකද මේක එච්චර සාර්ථක වචනකුත් නෙමෙයි මෙතන subject as student කියලා දාන එක. හරි. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මෙතන subject එකයි අපේ subject as student එකයි අතර relationship එක වෙදලා තියෙන්නේ identify විදියට. ඒ වගේම මේ student එකයි මේ subject as student එකයි අතර වෙදලා තියෙන්නේ identify විදියට. හරි. මේ ගැන අපි කතා කරමු. මට හිතුණා මේක අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් කියලා. මම දැනට මේක identify විදියට තියෙනවා. අපි බලමු අපිට ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි. ඊළඟට change the name of the table create about to student exam mark record. හරි. අපි table එකේ name එක වෙනස් කරන්න තියෙන්නේ student exam mark record කියලා. හරි. අපි එතකොට මේකේ නම වෙනස් කරගමු. අපි නම වෙනස් කරන්න කියන්නේ ඒ වගේ මොකද මතකද මම කලින් කිව්වා කලින් මේක තිබුණා මෙච්චර ගැලපෙන්නේ නැහැ කියලා. මොකද ඒකට මේ වගේ විශේෂ නමක් අපිට දාගත්ත හැකි. හරි අපිට මෙතන තව කරන්න දෙයක් තියෙනවා. මෙතන අපේ subject ID විදිහට වෙරලා තියෙන්නේ. මොකද අපේ table එකේ නම ඉස්සරහට ඇවිල්ලා තමයි අපිට ඒක ඇතුළේ තියෙන ID subject ID ද මොකද්ද කියන එක වැටෙන්නේ. ඒක නිසා මම මෙතන table එකේ නම අයින් කරගන්නවා. මොකද කිලින්ම subject name එක තිබ්බම අපේ වැඩේ පැහැදිලි. හරි
එතකොට අපි බලමු අපි ඊළඟට මොකක්ද කියන්නේ කියලා. ඊළඟට කියනවා create a relationship between the table student exam mark record and the term exam term. ඒ කියන්නේ අපි exam term table එකයි ඒ කියන්නේ මෙන්න මේ exam term table එකයි student exam mark record එකයි අතර relationship එක හදන්න තියෙන්නේ. හරි. අපි ඒක මෙහෙම බලමු. එක ස්ටුඩන්ට් කෙනෙක් අපි දැන් මෙහෙම උදාහරණයක් ගමු අපි. සාමාන්‍යයෙන් එක සබ්ජෙක්ට් එකක් ගත්තොත් එක ස්ටුඩන්ට් කෙනෙක් දැන් එක ස්ටුඩන්ට් කෙනෙක් ගත්තම ඒ ස්ටුඩන්ට් සබ්ජෙක්ට් කිහිපයක් කරනවානේ. එක සබ්ජෙක්ට් එකක් කියලා ගත්තට අපි ඇත්තටම බැලුවොත් සබ්ජෙක්ට් සාමාන්‍යයෙන් අපි ගමු උදාහරණයකට සබ්ජෙක්ට් 12ක් තියෙනවා කියලා. එතකොට එක ස්ටුඩන්ට් කෙනෙකුට සබ්ජෙක්ට් 12ක් තියෙනවා. එතකොට මේ ස්ටුඩන්ට්ගේ ID එක සබ්ජෙක්ට් එක මාරු වෙවි වැටෙන්න ඕන. එතකොට මේක 12 සැරයක් මේ ස්ටුඩන්ට්ගේ ID එකම 12 සැරයක් ලියවෙනවා. හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒතර මේ ස්ටුඩන්ට්ගේ ID එකම 12 සැරයක් ලියවෙනවා. ඒතර මේ සබ්ජෙක්ට් එක ගත්තම පළවෙනි සබ්ජෙක්ට් එකට එකපාරක් මේ ස්ටුඩන්ට්ගේ නම. දෙවෙනි සබ්ජෙක්ට් එකට එකපාරක් මේ ස්ටුඩන්ට්ගේ නම. ඒ කියන්නේ හරියට මැත්ස් තිබ්බොත් පළවෙනි ස්ටුඩන්ට් මැත්ස් කරනවා. එයාගේ රිසල්ට් එක වැටෙනවා මෙතෙන්ට. ඒ වගේම ඊළඟට ඉංග්‍රීසි තිබ්බොත් ඉංග්‍රීසි කරනවා ඒක වැටෙනවා මෙතෙන්ට. හරි. එතකොට ඒ විදිහට තමයි මෙතන මාක් රෙකෝඩ් වැටෙන්නේ. එතකොට විෂයන් 12ට රෙකෝඩ් 12ක් වැටෙනවා. හරි. එතකොට මෙහෙමයි ගන්නෙ. එක එක්සෑම් ටර්ම් එකක් එක අධ්‍යයන වාරයකදී එක එක්සෑම් ටර්ම් එකකදී එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ රෙකෝඩ් ගොඩක් වදිනවා. ඒතර එක එක්සෑම් වාරයකදී එක එක්සෑම් ටර්ම් එකකදී එක ස්ටුඩන්ට් කෙනෙකුගේ රෙකෝඩ් ගොඩක් වදිනවා. එතකොට එක ස්ටුඩන්ට් කෙනෙකුගේ එක රෙකෝඩ්ඩයක් වදින්නේ එක්සෑම් ටර්ම් එකක. එක රෙකෝඩ් එක්සෑම් ටර්ම් ගොඩක් වදින්න බෑනේ. ඒක නිසා ඒක අනිත් පැත්තට බලුවම එක ස්ටුඩන්ට් කෙනෙකුගේ එක එක්සෑම් රෙකෝඩ් එක එක්සෑම් රෙකෝඩ් එක වදින්නේ එක එක්සෑම් ටර්ම් එකක. හරි. මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. එතකොට අපි එක එක්සෑම් ටර්ම් එකක් සලකලා ගත්තොත් ස්ටුඩන්ට් කෙනෙකුගේ මාක්ස් ගොඩක් වදිනවා. එතකොට මේ පැත්ත මිනි වෙනවා. ඒතර 1 to many. හරි. ඒතර ඔයගලන්ට ඒක තේරෙන්නේ නැති. මොකද අපි කලින් එකත් ඉස්සෙල්ලාම ආපස්සට ස්ටුඩන්ට් කෙනෙකුගේ එක එක්සෑම් රෙකෝඩ් එකක් වදින්නේ එක ටර්ම් එක. එතකොට 1. එතකොට අනිත් පැත්තට බලනවා අපි එක එක්සෑම් ටර්ම් එකක එක ස්ටුඩන්ට් කෙනෙකුගේ මාක්ස් වදිනවා ගොඩක්. එතකොට many. එතකොට 1 to many විදිහට තමයි වදින්නේ. එතකොට මේ පැත්ත තමයි many වෙන පැත්ත. ඊට පස්සේ අපි 1 to many රිලේෂන්ෂිප් එකක් ගන්නවා. එතකොට අපි many වෙන පැත්ත ඉස්සෙල්ලා ක්ලික් කරනවා. ඊට පස්සේ 1 වෙන පැත්ත ක්ලික් කරනවා. හරි. එතකොට ඔයගලන්ට පේනවා මෙතන 1 to many රිලේෂන්ෂිප් එකක් හදලා තියෙනවා. අපිට දෙවෙනි අපි ඒ ප්‍රශ්න කරන්න කියන්නේ මේ වැඩේ. හරි. ඒතකොට දැන් මම ඔයගලන්ට මෙතන identify නන්නයි සම්බන්ධවත් පැහැදිලි කරනවා. හරි. මේක තියෙනවා ඔයගලන්ට පේනවා මෙතන කඩේරි. කඩේරි වලින් වදිනවා කියන්නේ මේක non identify. ඒතකොට මෙතන කඩේරි නෙමෙයි තියෙන්නේ ඔයගලන්ට පේනවාදී තනි ඉරක් තියෙන්නේ. එතකොට මේකට කියන්නේ අපි identify කියලා. ඒතකොට මේ දෙකේ වෙනසක් තියෙනවා. හරි. දැන් අපි මෙහෙම බලමු මේ දෙක. දැන් අපි එක ස්ටුඩන්ට් කෙනෙකුගේ එක ID එකක් වැටුණා කියන්නකෝ. හරි. පළවෙනි ස්ටුඩන්ට් හින්දා අපි අංක 1 වැටුණා. ඒතර සබ්ජෙක්ට් එක මැත්ස් නම් මැත්ස් වලට තියෙන අංක 1 නම් අංක 1 වැටුණා මෙතෙන්ට. ඊළඟට අපි එක්සෑම් ටර්ම් එක නැතුව සලකලා හිතමු දැනට. එතකොට දෙවෙනි පළවෙනි ස්ටුඩන්ට්ම ආයෙ වැටුණා. එයාගේ දෙවෙනි සබ්ජෙක්ට් එක ඒකෙ මේට වැටෙනවා ඔයගලන්ට තේරෙනවා. එතකොට මේ දෙකම අපි අයිඩෙන්ටිෆයි කරලා තිබ්බොත් මේ එක්සෑම් ටර්ම් එක නැතුව මේ දෙක විතරක් තියෙන අවස්ථාවේදී මේක අයිඩෙන්ටිෆයි කරලා තිබ්බොත් එකම ස්ටුඩන්ට් පළවෙනි සබ්ජෙක්ට් එක ඒ කියන්නේ අපි කලින් උදාහරණ ගත්ත විදිහට මැත්ස් කියලා ගත්තොත් ඒක නැවත වතාවක් කරන්න බෑ. හරි. අපිට දැන් ඒක අපි තාම එක්සෑම් ටර්ම් සැලකුවේ නෑ. එහෙම ගත්තම මේ විදිහට තමයි අපි මේ කියන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි එක්සෑම් ටර්ම් එක සැලකුවා කියන්නකෝ. හරි. එතකොට දැන් අපි ඒ විදිහට තියෙද්දි මේක non identify විදිහට තිබ්බා කියන්නකෝ. non identify විදිහට තිබ්බොත් අපේ ස්ටුඩන්ට් එකයි සබ්ජෙක්ට් එකයි අපේ මේ මෙන්ටර් වෙන රිලේෂන්ෂිප් එක හරහා යද්දි එතකොට පුළුවන් පළවෙනි ස්ටුඩන්ට්ම ආයෙ පාරක් මැත්ස් කරන්න. එතකොට ඒ දෙක අතර මේ identify වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් ආයෙ ස්ටුඩන්ට් කරා කියලා ස්ටුඩන්ට් පළවෙනි ස්ටුඩන්ට් මැත්ස් කරා නම් එයාට ඊළඟ පාරත් රෙකෝඩ් එකක් දැම්මම පළවෙනි ස්ටුඩන්ට් ආයෙ මැත්ස් කරා කියලා. අන්න එතන එතකොට වැරද්දක් වෙනවනේ. ඒ නිසා අපිට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේ විදිහට පාවිච්චි කරන්න නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක උනාට මෙහෙම කරද්දී කීරවත එයාගේ data එක දාන්න බෑ. එතකොට අපිට error එකක් එනවා. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඒ වගේම අපි දැන් බලමු exam term එකත් එක්ක. දැන් exam term එක අපි මේ දෙකම identify කරලා exam term එක non identify තිබ්බොත්
එතනත් ලොකු වැරද්දක් වෙනවා. එතන වෙන්නේ මෙන්න මෙහෙම වැරද්දක්. ඔයගොල්ලෝ බලන්න දැන් අපි කිව්වා ස්ටුඩන්ට් කෙනෙකුට දැන් ස්ටුඩන්ට් කෙනෙක් එක සබ්ජෙක්ට් එකක් කරද්දී අපි හිතමු ඒ සබ්ජෙක්ට් එක මැත්ස් කියලා. හරි. ඒතකොට ඒ ස්ටුඩන්ට් කරනවා මැත්ස් එකේ එක්සෑම් මාක් එක රෙකෝඩ් එක මෙතෙන්ට වැටෙනවා. එතකොට එක්සෑම් ටර්ම් එකත් මෙතන ජොයින් කරලා තියෙන ඉඳ එයාගේ එක්සෑම් ටර්ම් එක පළවෙනි එක්සෑම් ටර්ම් එක නම් එක්සෑම් ටර්ම් 1 කියලා වැටෙනවා. හරි. එතකොට අපි රෙකෝඩ් එක හරි. ඊළඟට ආයෙ රෙකෝඩ් එකක් වදිනවා. අපි හිතමු පළවෙනි ස්ටුඩන්ට්ම දෙවෙනිට අපි ඉංග්‍රීසි තිබ්බයි කියලා. හරි ඉංග්‍රීසි වල එක්සෑම් රෙකෝඩ් එක මෙතන වැටෙනවා. එතකොට ටර්ම් එකත් 1 කියලා වැටෙනවා. හරි. එතන කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ආයෙ මේ ස්ටුඩන්ට් බැරිලා හරි වැරදිලා ආයෙ වැටෙනවා මැත්ස් කියලා. ආයෙ පළවෙනි ස්ටුඩන්ට් වැටලා එයා වැටෙනවා මැත්ස් කියලා. මේ වගේ එකක් වැටුණොත් මෙතන අයිඩෙන්ටිෆයි කරලා තියෙන හින්දා ඒක වැටෙන්න බෑ. හරි. ඒක වැටෙන්න බෑ. එතකොට එතනත් ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට අපි බලනවා දැන් මෙතන එක්සෑම් ටර්ම් එක තියෙනවනේ. ටර්ම් එක ඒකත් එක කියලා වැටුණා. උන් දැන් දෙවෙනි ටර්ම් එක එනවා. අපි දැන් ටර්ම් එක උන් දෙවෙනියක් දෙන වාරේ කියනවා. දෙවෙනියක් දෙන වාරේ ආවොත් දෙවෙනියක් දෙන වාරෙන් මෙතෙන්ට වැටෙන්න ඕන 2 කියලානේ. ඒ වුණාට අපිට මෙතන ඒක දාන්න බැරුව වෙනවා. මොකද ඒතර පළවෙනි ස්ටුඩන්ට්ගේ දෙවෙනි අධ්‍යයන වාරේ ආයෙ මැත්ස් කරා කියලා අපිට දාන්න බෑ. මොකද මේක අයිඩෙන්ටිෆයි වෙලා තියෙන හින්දා මෙයාව ආයෙ පාරක් යූස් කරන්නම බෑ. හරි. ඒකට මොකක් හරි සොලියුෂන් එකක් තියෙන්න බෑ. හරි. ඒකට සොලියුෂන් එක තමයි මෙයාව අයිඩෙන්ටිෆයි කරන එක. ඉන්න මගුලන්ට පෙන්නන්න. හරි. මම එයාව අයිඩෙන්ටිෆයි කරනවා. අයිඩෙන්ටිෆයි කරන්නම් අපි යනවා අපේ මෙන් ඩොමේන් එකට ගිහිල්ලා හරි තමයි මෙතන පොඩි වැඩක් දෙන්න යතුම් හදාගෙන යනවා. මෙතන exam term id කරන exam id කියලා උඩ හරි. හරි. එතකොට ඊළඟට මේ මෙතන කරන්න තියෙන අපිට මෙන්න මෙයා ප්‍රයිමරි කී කරා නම් හරියනවා. දැන් එයා ප්‍රයිමරි කී වුණාම මේ දෙන්න අතරත් අයිඩෙන්ටිෆයි වෙනවා. ඔයගොල්ලන්ට පේනවා මෙතන තිබ්බ කඩේරි මේ තනියක් වුණා. එතකොට මේකත් අයිඩෙන්ටිෆයි වෙලා. හරි. දැන් මේ තියෙන තත්ත්වෙ තියෙද්දි ඔන්න අපි බලනවා දැන් වැඩි අවුල් වෙනවද කියලා. මම පළවෙනි ස්ටුඩන්ට් මැත්ස් කරා. පළවෙනි ස්ටුඩන්ට් මැත්ස් කරා පළවෙනි වාරේදී. එතකොට අංක 1 මැත්ස් කියන පළවෙනි සබ්ජෙක්ට් එක නම් පළවෙනි සබ්ජෙක්ට් එක ටර්ම් එක නම් අංක 1. ඔව් හරි. ඊළඟට අපි දෙවෙනි එක බලනවා. පළවෙනි ස්ටුඩන්ට් අපි හිතමු ඉංග්‍රීසි කියලා ඉංග්‍රීසි කරා පළවෙනි වාරේදී. හරි. ඒකත් ඔන්න කියන්නකෝ. හරි. ඒකත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එකම එක නැවත ඩුප්ලිකේට් වෙන්නේ නැහැ. හරි. ඒතකොට ඒකත් හරි. ඊළඟට බලනවා අපි බැලලා හරි වැටුනොත් කියලා. අපි දැන් වරද්දලා බලනවා මේක වැරදුනොත් මොකක්ද වෙන්නේ කියලා. කොහොම වරද්දනවා. පළවෙනි ස්ටුඩන්ට් වැරදිලා දානවා පළවෙනි වාරේදී දැන් එක්සෑම් ටර්ම් එක අංක 1 වැටිලා ස්ටුඩන්ට්ත් අංක 1 වැටිලා සබ්ජෙක්ට් එකට වැටෙනවා අංක 1 පළවෙනි සබ්ජෙක්ට් එකම නැවත වැටෙනවා. එහෙම වැටුනොත් වැටෙන්න පුළුවන්ද? හරි. මේක අයිඩෙන්ටිෆයි වෙලා තියෙන ඉඳන් එහෙම වැටුනොත් වැටෙන්න බෑ. බැරිලා මේ තුනම අයිඩෙන්ටිෆයි නැතුව තිබ්බනම් ඒ රෙකෝඩ් එක වැටෙන්න පුළුවන්. එතකොට නැවත ආයේ වැටෙනවා නම් පළවෙනි ස්ටුඩන්ට්ගේ පළවෙනි සබ්ජෙක්ට් එක ඒ කියන්නේ මැත්ස් විදිහට ගත්තොත් පළවෙනි ස්ටුඩන්ට්ගේ පළවෙනි සබ්ජෙක්ට් එකෙන් මැත්ස් ආයෙ වැටෙනවා නම් ඒක පළවෙනි ටර්ම් එකේදී ආයෙ වැටෙන්න බෑ. එතකොට ඒක වැටෙන්න ඕන දෙවෙනි ටර්ම් එකේදී තමයි. හරි. ඔයගලන්ට තේරෙනවද? එතකොට මේ විදිහට අපි අයිඩෙන්ටිෆයි නැතුව ගන්නට වඩා අයිඩෙන්ටිෆයි විදිහට අරගෙන මේ විදිහට ගත්තම මේක සෑහෙන සාර්ථකයි කියලා. අපි බලමු මේක දැන් අපි ඉස්සරහට තියෙන ක්වෙස්චන් වලදී මේ අපි හදන ටේබල් එකත් එක්ක අපිට ගනුදෙනු කරන්න වෙනවා. හරි. අපි බලමු කොහොමද එතකොට මේක ගැලපෙන්නේ කියලා. හරි. අපිට එතකොට මේකේ ගැලපෙනවද නොගැලපෙනවද කියන එක හරියටම බලා ගන්නත් පුළුවන්. අපි ඉගෙන බලමු. හරි. අපි බලමු අපි ඊළඟ ටාස්ක් එක මොකක්ද අපිට තියෙන්නේ කියලා. අපි ඊළඟට තියෙනවා add a column called mark to the student exam mark record table, change the data type to double. හරි. එතකොට ඒකෙන් අපිට කියන්නේ කොලම් එකක් එකතු කරන්නලු mark නමින් student exam mark record කියන table එකට. ඒක data type එක double ලු. හරි. අපි ඒක දාමු අපි table එකට student exam mark record එකට. හරි. මම අලුතෙන් add කරනවා. ඒකේ නම mark විදිහට වෙනස් කරනවා. ඒකේ data type එක double. data type එක double. ඒකත් not null වෙන්න බෑ. හරි. දැන් මේ විදිහට අපි අපිට කියලා තියෙන table එක අපි හදාගෙන තියෙනවා. දැන් අපි බලමු අපිට ඊළඟට මොකක්ද කරන්න තියෙන්නේ කියලා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ create a relationship between student and class. student එකයි class එකයි අතර තියෙන රිලේෂන්ෂිප් එක ගන්න තමයි තියෙන්නේ අපිට මොකක්ද කියලා. ඉතින් බලන්න මේ තියෙන ක්ලාස් එක. ක්ලාස් එකයි ස්ටුඩන්ට් එකයිනේ. හරි. මම හිතන්නේ මේ තියෙන තැන පොඩ්ඩක් වෙනස් කරගන්නවා. මම මේක ගත්තා මෙතෙන්ට.
හරි ස්ටුඩන්ට් එකයි ක්ලාස් එකයි මෙන්න මේ වගේ සම්බන්ධතාවය තමයි මේ ස්ටුඩන්ට් එකයි ක්ලාස් එකයි අතර තියෙන්නේ දැන් හිතන්න දැන් මෙහෙමනේ සාමාන්‍ය වෙන්නේ ස්ටුඩන්ට්ලා ඉන්නේ දැන් අපි ක්ලාස් කිව්වොත් අපි උදාහරණයක් විදිහට ගත්තොත් 11 කියලා ගත්තා 11 ශ්‍රේණිය නම් 11A 11B 11C ඒ වගේ වෙන් වෙනවනේ සාමාන්‍ය ශ්‍රේණිය අපි කඩනවනේ ළමයි ගන්න අනුව හරි ඒ වගේ කඩලා තියෙන ක්ලාස් එක සිලෙක්ට් කරන්න තමයි මෙතන තියෙන්නේ හරි දැන් මෙතන 11 කියලා ගමුකෝ උදාහරණයක් විදිහට එතකොට 11 ශ්‍රේණිය ගත්තොත් A ක්ලාස් එක නම් A ක්ලාස් එකේ ස්ටුඩන්ට්ලා ඉන්නවා B ක්ලාස් එක ගත්තොත් B ක්ලාස් එකේ ස්ටුඩන්ට්ලාත් ඉන්නවා හරි එතකොට මෙන්න මෙහෙමයි වෙන්නේ එක ස්ටුඩන්ට් කෙනෙක්ට ක්ලාස් තියෙන පුළුවන් එකයි ඔය අනිවාර්යෙන් එක ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත් එයා එක්ක A නම් A B නම් B C නම් C ඔය මොකක් හරි එකක ඉන්න පුළුවන් එයා එකපාර ක්ලාස් දෙකක ඉන්න බෑනේ ඒතර එක ස්ටුඩන්ට් කෙනෙකුට ක්ලාස් තියෙන පුළුවන් එකයි ඒතර එක ක්ලාස් එකකට ස්ටුඩන්ට්ලා ඉන්න පුළුවන් ගොඩක් මොකද සාමාන්‍ය ක්ලාස් එකේ ළමයි ගොඩක් ඉන්නවනේ අපි ක්ලාස් A කියලා ගත්තොත් ඒ ක්ලාස් එකේ ළමයි ගොඩක් ඉන්නවා මොකද ළමයි ගාමනේ එක නියත ප්‍රමාණයක් කරන්නේ 30ක් නම් 30ක් ඒ වගේ වෙන්නනේ කඩන්නේ ළමයින් එතකොට ඒ විදිහට තමයි එන්නේ එතකොට එක ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත් ඒ ස්ටුඩන්ට් ඉන්නේ එක ක්ලාස් එකේ එක ක්ලාස් එකක් ගත්තොත් ඒකට ස්ටුඩන්ට්ලා ගොඩක් ඉන්නවා එතකොට මේ පැත්ත මිනි පැත්ත එතකොට මේ දෙක අතර වෙන්නේ 1 to many relationship එක මේ පැත්ත 1 මේ පැත්ත many හරි අපි ඒකට ගහමු නන්න identify විදිහට මේ විදිහට තමයි 1 to many relationship එක වදින්නේ දැන් බලමු මේක identify වෙන්න ඕනද identify වෙන්න ඕනේ නැද්ද කියලා එතකොට මෙන්න මෙහෙම අපි එක බලන්න දැන් මම බලනවා මේකට මොකක් හරි ළමෙක් උදාහරණයක් දාලා දැන් මම බලනවා මොකක් හරි වුණ අපි එක ළමෙක් දැම්ම කියන්නකො ඕන පළවෙනි ළමයා ඉන්නවා ක්ලාස් A එකේ ඒතර පළවෙනි ළමයා ක්ලාස් A එකේ ඒතර යාගේ ක්ලාස් නේම් එක වැටෙනවා A කියලා ඒතකොට A කියන්නේ අංක 1 නම් ඒතර අංක 1 වැටෙනවා පළවෙනි ස්ටුඩන්ට් අංක 1 ක්ලාස් එකේ එක කියන්නේ A ඒතකොට මම ආයෙත් කියනවා පළවෙනි ස්ටුඩන්ට් බැරිලා හරි අපිට එක ක්ලාස් එක දාන්න පුළුවන්ද කියලා හරි පළවෙනි ස්ටුඩන්ට්ව අපිට ආයේ දැන් දෙවෙනි පාරටත් ක්ලාස් A එකට දාන්න බෑ අන්න ඒක බැරි වෙන්න අපි මේක අයිඩෙන්ටිෆයි කළොත් හරි ඔයගොල්ලෝ මම හිතනවා පොඩ්ඩක් හරි තේරෙන්නේ නැති කියලා මොකද මේව අයිඩෙන්ටිෆයි කරොත් ආයෙත් පාරක් අපිට පළවෙනි ස්ටුඩන්ට්ව දාන්න බෑ ඒ ක්ලාස් එකට හරි දැන් ඔයගොල්ලෝ මෙහෙම හිතන්න දැන් දෙන වාරය යනවනේ බැරිලා හරි එක එක්ස්ට්‍රෑම් එක හරි මෙයාව චේන්ජ් වුණා කියනවා ඉන්න ක්ලාස් එක ක්ලාස් B එකට උන බැරිලා හරි ළමයාව එහෙම වුණොත් මෙතන ප්‍රශ්නයක් වෙනවා මොකද එහෙම වුණොත් එහෙම මේක අයිඩෙන්ටිෆයි වෙලා තිබුත් අපිට ඒවා මාරු කරගන්න බැරුව යනවා අන්න ඒ ප්‍රශ්නේ වැළක්වන්න ඕන හින්දා මම මේක අයිඩෙන්ටිෆයි කරන්නේ නැහැ හරි එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට මම කියලා දුන්නේ මොනවා හරි තේරෙන්නේ නැති කියලා ඒ වගේම මේ අපේ මේ රිලේෂන්ෂිප් අතර අයිඩෙන්ටිෆයි නන් අයිඩෙන්ටිෆයි සම්බන්ධව මම පොඩ්ඩක් පැහැදිලි කරා අපිට ඕන මේ ටික නන් අයිඩෙන්ටිෆයි දාලත් වැඩේ කරන්න පුළුවන් ඒතකොට ඒකෙන් වෙන අවුල් ටික මම ඔයගොල්ලන්ට කිව්වා ඒ හින්දා තමයි මම මේකේ මේ ටේබල් එකේ අපි අයිඩෙන්ටිෆයි විදියට අපි රිලේෂන්ෂිප් පාවිච්චි කරේ ඒ වගේම නන් අයිඩෙන්ටිෆයි පාවිච්චි කරන්න හේතුවත් කියලා සමහර තැන්වල හරි එහෙනම් අපි අපේ ක්වෙස්චන් 17 ක්වෙස්චන් සෙට් 17 වැඩ කටයුතු ටික අවසන් අපි එහෙනම් අපේ අලුත් ක්වෙස්චන් සෙට් එක නැවත අමමු ඒ වගේම ඔයගොල්ලන්ට මතක ඇති 16 වෙනි ක්වෙස්චන් එකේ තියෙන මේන් ක්වෙස්චන් එක ඉදිරියට යනවා කියලා හරි ඒ වගේම 16 වෙනි ක්වෙස්චන් එකේ තිබ්බ මේන් ටාස්ක් එකෙන් අපි ඊළඟ ක්වෙස්චන් එකත් එක්ක නැවත හමු වෙමු මොටම සුබ දවසක්